ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ආර්ථික විද්‍යාව විෂය හඳුන්වා දීම කියන මාතෘකාවට අදාළව තවත් එක් ගුණාත්මක වැඩසටහනක් ඔයාලාට උගන්වන්නයි මම මේ හදන්නේ. පාඩමට යමු. මාතෘකාව ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. opportunity cost. opportunity cost. opportunity කියන්නේ අවස්ථාව. cost කියන්නේ පිරිවැය. අවස්ථාවට අදාළ පිරිවැය තමයි ආවස්තික පිරිවැය. මම නිකන් එහෙම කිව්වේ. අපි යමු ආවස්තික පිරිවැය කියන මාතෘකාවට. ආර්ථික විද්‍යාව විෂයපතයට අදාළව අපේ ජීවිතයට අදාළව ජීවිතයත් එක්ක බැඳුණු මාතෘකාවක් තමයි ආවස්තික පිරිවැය. මම මේ මුළු ප්‍රසන්ටේෂන් එක පුරාම තියෙන්නේ ආවස්තික පිරිවැය. හරිද? මේ මුළු ප්‍රසන්ටේෂන් එක පුරාම දක්වලා තියෙන්නේ ආවස්තික පිරිවැය. මෙහෙම තනි ප්‍රසන්ටේෂන් එකකට මේ වගේ පුළුල් සංකල්පයක් ගන්න හරිම අමාරුයි. මොකද පුතේ ඊටාම සංකීර්ණ විෂය කරුණු ඊටාම සරල කරලා ඔයාලට දෙන එක තමයි ගුරුවරයාගේ කාර්යභාරය. මම සෑහෙන්න මහන්සි වුණා මේ වෙනුවෙන්. ඒ ඔයාලා වෙනුවෙන්. පාඩමට යමු. ආවස්තික පිරිවැය 4.1 මාතෘකාංක 4 ආවස්තික පිරිවැය 4.1 නිර්වචනය. කියන්නේ ආවස්තික පිරිවැය කියන සංකල්පය නිර්වචනය. මම නිර්වචනය කියලා ඊට පස්සේ මගේ භාෂාවෙන් මම ඒක ඔයාලට පරිවර්තනය කරන්න. නිර්වචනය බලමු. ආර්ථිකයක් විසින් තමන් සතු හිඟ සම්පතින් ආර්ථිකයක් විසින් තමන් සතු හිඟ සම්පතින් එක් විකල්ප නිෂ්පාදන අවස්ථාවක් හෝ එක් විකල්ප පරිභෝජන අවස්ථාවක් තෝරා ගතහොත් හරිද? ඒ වෙනුවෙන් කැපකිරීමට සිදු වූ ඊළඟට වැදගත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය. මොකක්ද? ආර්ථිකය විසින් තමන් සතු හිඟ සම්පතින් ආර්ථිකය විසින් තමන් සතු හිඟ සම්පතින් එක් විකල්ප නිෂ්පාදන අවස්ථාවක් හෝ එක් විකල්ප පරිභෝජන අවස්ථාවක් තෝරා ගතහොත් ඒ වෙනුවෙන් කැපකිරීමට සිදු වූ ඊළඟට වැදගත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය. හරිද? මොකක්ද පුතේ ආවස්තික පිරිවැය කියන්නේ? ආර්ථිකයක් එහෙම නැත්නම් පුද්ගලයෙක් ආර්ථිකයක් විසින් තමන් ළඟ තියෙන හිඟ සම්පතෙන් හරිද? එක්ක එක් විකල්ප නිෂ්පාදන අවස්ථාවක් එහෙම නැත්නම් එක් විකල්ප පරිභෝජන අවස්ථාවක් තෝරගත්තු. ඒ තෝරගත්තපු විකල්ප අවස්ථාව නිසා ඒ වෙනුවෙන් ඔහුට එහෙම නැත්නම් ආර්ථිකයට කැප කරන්නට වෙච්ච ඊළඟට වැදගත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය. ඊළඟට නිදසුන බලමු. මාතෘකාංක 4.2 නිදසුන. මම කියවන්න ඊට පස්සේ පැහැදිලි කරන්න. X නම් වූ පුද්ගලයා තමන් සතු රුපියල් 1000 නම් වූ හිඟ සම්පතෙන් ඔන්න පුතේ X කියලා පුද්ගලයෙක් ඉන්නවලු. ඔහු ළඟ රුපියල් 1000 කියලා හිඟ සම්පතක් තියෙනවලු. හරිද? ඒකෙන් ඔහුට කමිසයක් මිලදී ගැනීමට හෝ සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමට යන විකල්ප අවස්ථා දෙකක් තියෙනවා. X කියලා පුද්ගලයෙක් ඉන්නවලු. ඔහු ළඟ රුපියල් 1000ක් කියලා හිඟ සම්පතක් තියෙනවලු. ඒ රුපියල් 1000 කියන හිඟ සම්පතෙන් X කියලා පුද්ගලයාට විකල්ප අවස්ථා දෙකක් තියෙනවලු. මොනවද විකල්ප අවස්ථා දෙක? එක්ක කමිසයක් මිලදී ගැනීම එහෙම නැත්නම් සපත්තු ජෝඩුවක් මිලදී ගැනීම.
යන විකල්ප අවස්ථා දෙකින් කමීසයක් මිලදී ගැනීමට කමීසයක් මිලදී ගැනීමට තීරණය කළොත් කමීසයක් මිලදී ගැනීමට තීරණය කළොත් හරිද දැන් S කියන පුද්ගලයා රුපියල් 1000 කියන හිඟ සම්පතෙන් කමීසයක් මිලදී ගන්න තීරණය කරොත් මොකද වෙන්නේ ඒ වගේම වටිනා විකල්ප අවස්ථාවක් වෙච්ච සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමට තිබූ අනෙක් විකල්ප අවස්ථාවේ වටිනාකම කැපකිරීමට සිදු වෙනවා. ඒක තමයි ආවස්තික පිරිවැය. තේරුණාද? මෙතනදී S කියන පුද්ගලයා අපි හිතමු තමන් ළඟ තියෙන රුපියල් 1000 කියන හිඟ සම්පතෙන් සපත්තු ජෝඩුවක් මිලදී ගන්න තීරණය කළා කියලා. එතකොට ඔහුගේ ආවස්තික පිරිවැය මොකද්ද? ඒ වෙනුවෙන් කැප කරන්න වෙච්ච කමීසයක් මිලදී ගැනීමට තිබුණු විකල්ප අවස්ථාවේ වටිනාකම කැප කරන්න සිදුවීම. එපමණයි. ඊළඟට මාතෘකා අංක 4.3 බිහිවීමට බලපෑ සාධක. මොකද්ද පුතේ? බිහිවීමට බලපෑ සාධක. ආවස්තික පිරිවැය කියන සංකල්පය බිහිවෙන්නට ප්‍රධාන සාධක 3ක් බලපාලා තියෙනවා. ආවස්තික පිරිවැය යන සංකල්පය බිහිවෙන්නට ප්‍රධාන සාධක 3ක් බලපාලා තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. 1 සම්පත් හිඟකම. හරිද? 2 හිඟ සම්පත් වල විකල්ප භාවිත පැවතීම. 2 මොකක්ද පුතේ? හිඟ සම්පත් වල විකල්ප භාවිත පැවතීම. 3 තේරීම් ගැටලුව. 3 මොකක්ද පුතේ? තේරීම් ගැටලුව. 3 මොකක්ද? තේරීම් ගැටලුව. හරිද? එතකොට ආවස්තික පිරිවැය බිහි වෙන්න බලපානවා සාධක 3ක් මොනවද? 1 සම්පත් හිඟකම, 2 හිඟ සම්පත් වල විකල්ප භාවිත පැවතීම, 3 තේරීම් ගැටලුව. මෙන්න මේ සම්පත් හිඟකම, හිඟ සම්පත් වල විකල්ප භාවිත පැවතීම, තේරීම් ගැටලුව යන සාධක 3 නිසා තමයි ආවස්තික පිරිවැය යන සංකල්පය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අනුව ආවස්තික පිරිවැය කියන සංකල්පය බිහිවීමට බලපෑ සාධක තමයි මේ කතා කරන්නේ. ඊළඟට ආවස්තික පිරිවැය කියන සංකල්පයේ විශේෂ ලක්ෂණ. මාතෘකාංක 4.4 ආවස්තික පිරිවැය සංකල්පයේ තියෙන විශේෂ ලක්ෂණ. දරුවනේ සාමාන්‍යයෙන් ගුරුවරයෙකුට මේ ඒකකේ ගත්තොත් විශාල ඒකකයක්. මම නැවත වරක් කියන්නේ ගුරුවරයාගේ අරමුණ වෙන්න ඕන ඊටාම සංකීර්ණ ඊටාම පුල් පරාසයක විහිදී ගිය මාතෘකා දත්ත ඊටාම සරලව අරගෙන ළමයාගේ මනසට ගෝචර වෙන්න ගැළපෙන විදිහට උගන්වන එක. මම සෑහෙන මහන්සියක් ගන්නවා පුතේ වෙනුවෙන්. අර තඩි පොත්වල තියෙන වාක්‍ය ඔය ළමයින්ට කියලා දෙනවට වඩා හරයක් අරගෙන ගුණාත්මක හරයක් අරන් ඒක තර්කානුකූලව ඔයාලට අංග සම්පූර්ණ ලකුණු විභාගෙදි ගන්න පුළුවන් සාධනීය ධනාත්මක පිළිතුරක් ලියන්න අවශ්‍ය මඟ පෙන්වීම මේ කරන්නේ. ඔයාලා මේවා CR පොතක් නිල් පෑන රතු පෑන පැන්සල ඒවා අරගෙන හයිලයිට් පෙන් අරගෙන ලියා ගන්න ඕන නම් හොඳයි මගේ වීඩියෝ තනිතර නවත්තා මේ කියන දේවල්. එතකොට ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඔයාලත් මහන්සි වෙන්න මාත් එක්ක. මගේ වෑයම ඔයාලා වෙනුවෙන් පාඩමට යනවා. මාතෘකාංක 4.4 ආවස්තික පිරිවැය කියන සංකල්පයේ විශේෂ ලක්ෂණ මොනවද? 1 මූර්ත සංකල්පයක් වීම. මූර්ත සංකල්පයක් කියන්නේ පුතේ ද්‍රව්‍යාත්මක පදනම කියන එක. ආවස්තික පිරිවැය 1 මූර්ත සංකල්පයක් වීම. ඒ කියන්නේ ආවස්තික පිරිවැය කියන්නේ මූර්ත සංකල්පයක්. ඒකට හේතුව ආවස්තික පිරිවැය තුල ද්‍රව්‍යාත්මක පදනමක් තියෙනවා. අර මම නිදසුනේදී ගත්තේ නැවත නිදසුනේ යනවා. S කියන පුද්ගලයා ළඟ රුපියල් 1000ක් තියෙනවා. මොහු ඒ රුපියල් 1000 කියන හිඟ සම්පතෙන්
එක්ක කමිසයක් එක්ක සපත්තු ජෝඩුවක් මිලදී ගන්න පුළුවන් නේ. මොහු මේ රුපියල් 1000 කියන හිඟ සම්පතෙන් කමිසයක් මිලදී ගත්තොත් ඔහුට ඔහුගේ ආවස්තික පිරිවැය වෙන්නේ සපත්තු ජෝඩුවක් මිලදී ගන්න තිබුණු විකල්ප අවස්ථාවේ වටිනාකම කැපකිරීමට සිදුවීම. එතනදී තවත් රුපියල් 1000ක් තිබුණා නම් මේ දෙකම ගන්න පුළුවන් කියන අදහස නෙවෙයි මම කියන්නේ. එහෙම කොත් අවස්ථී පිරිවැය අපි දෙන මේ මූර්ත සංකල්පයක් කියන එක වර්ධිනවා. ඒ නිසා ආවස්තික පිරිවැය කියන සංකල්පයේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි ආවස්තික පිරිවැය කියන්නේ ද්‍රව්‍යාත්මක පදනමක් තියෙන සංකල්පයක්. එහෙම නැත්නම් මේ තියෙන භාෂාවෙන් මූර්ත සංකල්පයක්. එතන ඇයි ආවස්තික පිරිවැය මූර්ත සංකල්පයක් වෙන්නේ? ආවස්තික පිරිවැය තුල තියෙන ද්‍රව්‍යාත්මක සංකල්පයක්. ඒක මුදලින්ම ඉන්න බෑ. තේරුණාද? ඒක මුදලින් මැනිය නොහැකි දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාලා මහන්සි වෙලා විශ්වවිද්‍යාලයට යන්න තියෙන උසස් පෙළ විභාගේ සමත් වෙලා ඒ විශ්වවිද්‍යාලයට ඔයාලා ඇප්ලිකේෂන් එකක් දානවා. ඒ වගේම අපිට හොඳ වාණිජ බැංකුවක හොඳ විධායක ශ්‍රේණියේ රැකියාවකට යන්න ඉල්ලුම් පත්‍රයකුත් දානවා. කැපෑලෙන් ලියුම් දෙකක් එනවා. එකක් විශ්වවිද්‍යාල තේරිච්ච බව, අනිත් එක විධායක ශ්‍රේණියක වාණිජ බැංකුව රැකියාව තේරිච්ච බව. මේ දෙකෙන් එකක් තෝරගත්තොත් අනිත් එක කැප කරන්න වෙනවා. ඒ කැප කරන්න වෙච්ච එකේ වටිනාකම පුතේ සල්ලි වලින් මයින්ඩ බෑ. අන්න ඒක තමයි මේ. එතකොට ආවස්තික පිරිවැය කියන්නේ මූර්ත සංකල්පයක්. තේරුණා? දෙක, ආවස්තික පිරිවැය කියන්නේ ආත්මගත සංකල්පයක්, සබ්ජෙක්ටිව්. ආවස්තික පිරිවැය දෙක විශේෂ ලක්ෂණය ආත්මගත සංකල්පයක්. ඒකේ අදහස මොකද්ද? ඇයි ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයක් කියලා කියන්නේ? මේමයි. හිඟ සම්පතෙන් එක් විකල්ප අවස්ථාවක් අපි තෝරගත්තොත්, හිඟ සම්පතෙන් එක් විකල්ප අවස්ථාවක් තෝරගත්තොත් ඒ වෙනුවෙන් කැප කරන්න වෙච්ච ඊළඟට වැදගත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම හොඳින්ම දන්නේ කවුද? තේරීම සිදු කරන පුද්ගලයා. ඒ නිසා තමයි ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයක් වෙන්නේ. උදාහරණයක් විදියට අපි ස්පිරිතාලයකට ගියාම, මේ දවස්වල යන්න බෑ කොරෝනා නිසා නේද? ස්පිරිතාලයකට යන්න ගියාම ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ගත්තොත් නර්ස් නෝනා ඉන්ජෙක්ෂන් එක අපේ මේ නාඩියට විදිනවා. ඉතින් අපි කෑ ගහන නර්ස් කෙනා කියනවා, "ඇයි ඔය කෑ ගහන්නේ?" "ඇයි පුතේ, තුවාලේ වේදනාව දන්නේ කවුද?" "නර්ස්ද නෑ, තුවාලේ තියෙන කෙනා." ඒකයි මේ කියන්නේ. ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයක්. ඇයි ඒ? හිඟ සම්පතේ එක් විකල්ප අවස්ථාවක් තෝරගත්තාම ඒ වෙනුවෙන් කැප කරන්න වෙච්ච ඊළඟට වැදගත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම හොඳින්ම දන්නේ තේරීම සිදු කරන පුද්ගලයා. ඊළඟට මාතෘකාක 3 ඍජු පිරිවැය සහ ආරෝපිත පිරිවැය පැවතීම. ඍජු පිරිවැය සහ ආරෝපිත පිරිවැය පැවතීම. එතකොට ආවස්තික පිරිවැය එක සූත්‍රයක්. ආවස්තික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන ආරෝපිත පිරිවැය. මෙතන පුතේ ආරෝපිත පිරිවැය කියන්නේ වක්‍ර පිරිවැය. අපි බලමු. ඔන්න ක්‍රීඩාංගණයක ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙනවා. දැන් මං ඉන්නේ අම්බලන්ගොඩ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලංකාවයි ඉංගලන්තය අතර මැච් එකක් තියෙනවා. ටෙස්ට් මැච් එකක්. ඔන්න මං හෙට දවසේ තීරණය කරනවා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉංගලන්තය ලංකාව අතර තියෙන ටෙස්ට් මැච් එක බලන්න යන්න එක දවසක්. එතකොට මගේ ඍජු පිරිවැය මොකද්ද? ක්‍රීඩාංගණයට ගියාම අදාළ ප්‍රවේශ පත්‍රයක මිල ගාස්තුව තමයි ඍජු පිරිවැය. ආරෝපිත පිරිවැය මොකද්ද? ගෙදර ඉඳගෙන ක්‍රීඩාංගණයට යන්නත් ගිහිල්ලා ආපහු එන්නත් බස් ගාස්තුව. ඒ කියන්නේ ප්‍රවාහන වියදම. ඊළඟට ආහාර පාන වලට ගියපු වියදම. කාලයට අදාළ පිරිවැය. ඒ සේරම තමයි වක්‍ර පිරිවැය. ඒවත් ආරෝපිත පිරිවැය. එතකොට ක්‍රීඩාංගණයක මැච් එකක් බලන්න යෑම කියන ආර්ථික සංකල්පය ගත්තොත් ඒක ආවස්තික පිරිවැය කොටස් දෙකයි. එක ඍජු පිරිවැය. ඒ තමයි ප්‍රධාන පිරිවැය. ඒක තමයි
ක්‍රීඩාංගණයට ගියාම ප්‍රවේශ පත්‍රයක මිල ටිකට් එක ගාස්තු. දෙක ඒ වෙනුවෙන් යන අතිරේක පිරිවැය. කියන්නේ ප්‍රවාහන ගාස්තු, ආහාර පාන, නවාතැන්, ඊට පස්සේ තව කාලයට අදාළ පිරිවැය ඒවා. ඊළඟට ආවස්තික පිරිවැය අවසන් විශේෂ ලක්ෂණය තමයි පෞද්ගලික පිරිවැය සහ බාහිර පිරිවැය පැවතීම. අන්න. ඒතකොට ආවස්තික පිරිවැය සමානයි තවත් සූත්‍රයක් පෞද්ගලික පිරිවැය දන බාහිර පිරිවැය. හරිද? මෙතන පුතේ ආවස්තික පිරිවැය තුල පෞද්ගලික පිරිවැයයි බාහිර පිරිවැයයි කියලා පිරිවැය දෙකක් තියෙනවා. ඒ කොහොමද? මම උදාහරණයක් කියන්නම්. මීට වඩා ලේසි උදාහරණයකින් පැහැදිලි කරන එක. කවුරු හරි දුම්පානයට ලොල් වෙච්ච කෙනෙක් නගිනවා සෙනග හිර වෙච්ච බස් එකකට. අපේ ශ්‍රී ලංකාවේ රජයේ දැනට අවුරුදු 10 විතර කලින් බස් රථවල ප්‍රසිද්ධ ස්ථානවල මහ ජනතාව ගැවසෙන ස්ථානවල දුම්පානය තහනම් කළා. ඊට පෙර තත්ත්වය තමයි මම මේ කියන්නේ. හරිද? සෙනග හිර වෙච්ච බස් එකකට නැගලා මිනිස්සෙක් සිගරට් එකක් බොනවා. එතකොට ඒකේ ආවස්තික පිරිවැයට පෞද්ගලික පිරිවැය මොකද්ද? ඒ සිගරට් එක බොන කෙනාට සිගරට් එකක් මිලදී ගන්න වැය වෙච්ච මුදල. ඒක තමයි ඔහුගේ පෞද්ගලික පිරිවැය. බාහිර පිරිවැය මොකද්ද? ඔහු සෙනග පිරුණු බස් රථයට නැගලා ඒ සිගරට් එක බොනකොට ඒ අවස්ථාවෙන් එන දුර්ගන්ධය, ඒක කාබන් මොනොක්සයිඩ් නේද? ඒ එන දුර්ගන්ධ වායුව අසල් ඒ බස් රථයේ ඉන්න අනිත් අයට දරා ගන්න බෑ, උස්ම ගන්න බෑ. ඒ නිසා ඒ தත්ත්වය තමයි බාහිර පිරිවැය. ඒකත් ආවස්තික පිරිවැය පොයින්ට් එකක්. ඒ අනුව ආවස්තික පිරිවැය කියන සංකල්පයේ විශේෂ ලක්ෂණ හතරක් දැක්කා. මොනවද? 1. මූර්ත සංකල්පයක් වීම. 2. ආත්මගත සංකල්පයක් වීම. 3. ඍජු පිරිවැය සහ ආරෝපිත හේවත් වක්‍ර කියලා පිරිවැය දෙකක් තිබීම. 4. ආවස්තික පිරිවැය තුල පෞද්ගලික පිරිවැය සහ බාහිර පිරිවැය කියලා පිරිවැය දෙකක් පැවතී. ඊළඟ මාතෘකාව 4.5. මාතෘකාංක 4.5 ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. අන්න ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ළමයි පොතක් අරගෙන ලිව්වත් කමක් නැහැ. මම මේක පැහැදිලි කරන්නේ ආවස්තික පිරිවැය ශූන්‍ය වීම කියන සංකල්පය. පුතේ නිෂ්පාදන හැකියාව මායිම්මත්ය කියන ඉදිරි පාඩමේදී ඉගෙන අපි කතා වෙනවා. මෙතන නමට විතරයි ආවස්තික පිරිවැය ශූන්‍ය වීම. මම දීලා තියෙන්නේ ශූන්‍ය ආවස්තික පිරිවැය බිඳුවක් වන අවස්ථාව. එහෙම නැත්නම් ශූන්‍ය වන අවස්ථාව. මොකක්ද පුතේ ආවස්තික පිරිවැය ශූන්‍ය වීමයි කියන්නේ? ආර්ථිකයක් Taman සතු සම්පතෙන් එක් අවස්ථාවක් තෝරගත්තාම ඒ වෙනුවෙන් කැප කරන්න වෙනත් කිසිදු විකල්ප අවස්ථාවක් නොවීම. කියන්නේ අදාළ ආර්ථික සිදුවීම ආශ්‍රිත කිසිදු කැපකිරීමක් නැතිවීම. අදාළ ආර්ථික කටයුත්ත ආශ්‍රිත කිසිදු කැපකිරීමක් නොමැතිවීම තමයි ආවස්තික පිරිවැය ශූන්‍ය වීම කියන්නේ. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 4ක් දැක්වුවා මම. එක බලමු. හිඟ නොවන සම්පත්. ඒ කියන්නේ හිඟකමක් නැති සම්පත් ආර්ථික කටයුතු වලට භාවිතා කරන අවස්ථාව. හිඟ නොවන සම්පත් ආර්ථික කටයුතු වලට භාවිතා කරන අවස්ථාව. 2. හිඟ සම්පත් වල විකල්ප භාවිත නොමැති අවස්ථාව. 1. හිඟ නොවන සම්පත් ආර්ථික කටයුතු වලට භාවිතා කරන අවස්ථාව. ඒ කියන්නේ රෙදි වේලීමට භාවිතා කරන හිරුවෙලිය. හරිද? එතන වොෂින් මැෂින් එකේ දාලා ඩ්‍රයි කරලා ගත්තොත් කරන්ට් බිලක් එනවනේ. නමුත් රෙදි ටික හොදලා ඒව හිරුවෙලියට ආවරණයෙන් වෙලක දැම්මොත් ඒ සිද්ධිය තුල කැපකිරීමක් නෑ අතිරේක. ඒ නිසා ආවස්තික පිරිවැය ශූන්‍යයි. එතකොට රෙදි වේලීමට භාවිත හිරුවෙලිය. ඒක තමයි හිඟ නොවන සම්පත් ආර්ථික කටයුතු වල භාවිතා කරන අවස්ථාවේදී ආවස්තික පිරිවැය ශූන්‍යයි. 2. හිඟ සම්පත් වල විකල්ප භාවිත නොමැති අවස්ථාව. හිඟ සම්පත් වල විකල්ප භාවිත නොමැති අවස්ථාව. ඒ කියන්නේ අදාළ හිඟ සම්පතේ තියෙන්නේ එක් භාවිතයක් විතරයි.
උදාහරණයක් විදිහට ඔර්ලෝසු කණුව වෙලා බලන එක විතරයි ඒකේ කාර්යය. ජල විදුලි බලාගාරයක කාර්ය ජලය ආශ්‍රිතව විදුලිය උත්පාදනය වීම පමණයි. වේල්ලක කාර්ය ගංගාවක හෝ ජලාශයක වතුර තවත් ප්‍රදේශයකට හැරවීම පමණයි. එතකොට මේ සංසිද්ධීන් තුනේම ඒ හිඟ සම්පතෙන් තමයි ඒ හිඟ සම්පතෙන් ගන්න පුළුවන් එක් භාවිතයක් තියෙන්නේ. තවත් වෙනත් විකල්ප භාවිත නැහැ. එතකොට යම්කිසි හිඟ සම්පතක විකල්ප භාවිත විවිධාකාර භාවිත තිබුණොත් තමයි අවස්ථීය පිළිවෙත් තියෙන්නේ. නමුත් වේල්ලක් ඔර්ලෝසු කණුවක් විදුලි බලාගාරයක් ගත්තාම ඒ හිඟ සම්පතේ එක් විකල්ප භාවිතයයි තියෙන්නේ. වෙනත් විකල්ප භාවිත නැහැ. ඒ නිසා කැපකිරීම නෑ අතිරේක ආවස්තික පිළිවෙල බිඳුව. 3 හිඟ සම්පත් ඌන සේවා නියුක්තියට ලක් වූ අවස්ථාව. හිඟ සම්පත් ඌන සේවා නියුක්තියට ලක් වූ අවස්ථාව. ඒ ඉදිරියේදී කතා කරනවා අපිට විතරයි මෙතන. 4 හිඟ සම්පත් සේවා නියුක්තියට ලක් වූ අවස්ථාව. 3 හිඟ සම්පත් ඌන සේවා නියුක්තියට ලක් වූ අවස්ථාව. 4 හිඟ සම්පත් සේවා වියුක්තියට ලක් වූ අවස්ථාව. ඒ අනුව පුතේ ආවස්තික පිරිවේ ශූන්‍ය වන අවස්ථා 4ක් අපි දැක්කා. මොනවද? හිඟ නොවන සම්පත් ආර්ථික කටයුතු වලට භාවිතා කරන අවස්ථාව. 2 හිඟ සම්පත් වල විකල්ප භාවිත නොමැති අවස්ථාව. 3 හිඟ සම්පත් ඌන සේවා නියුක්තියට ලක් වෙච්ච අවස්ථාව. 4 හිඟ සම්පත් සේවා වියුක්තියට ලක් වූ අවස්ථාව. ඊළඟ අවසාන ඒකකය ආවස්තික පිරිවේ වැදගත්කම්. ආවස්තික පිරිවේ වැදගත්කම්. මාතෘකාංක 4.6 ආවස්තික පිරිවේ වැදගත්කම්. පුතේ ආවස්තික පිරිවේ වැදගත්කම් දෙකක් තියෙනවා. එක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රේ මතු පිට රේඛාවේ හැඩතලය තීරණය කිරීමට වැදගත් වීම. අන්න ආවස්තික පිරිවේ එක් වැදගත්කමක් තමයි අපි අඳින නිෂ්පාදන හැකියා මායිම් වක්‍රේ මතු පිට රේඛාවේ හැඩතලය මූලයට අවතලද මූලයට උත්තලද මූලයට සරල රේඛීයද කියලා තීරණය කරන්නේ ආවස්තික පිරිවේ. එතනදී ආවස්තික පිරිවේ වැඩි වුණොත් මතු පිට රේඛාව නියමා මායිමේ පිම්බිලා අවතල වෙනවා. ඒදී ආවස්තික පිරිවේ අඩු වුණොත් මතු පිට රේඛාව ඇකිලිලා උත්තල වෙනවා. ආවස්තික පිරිවේ ස්ථාවර වුණොත් මතු පිට රේඛාව සරල රේඛාවක් බවට පත් වෙනවා. ඒක ඊළඟ පාඩමෙන් තියෙන්නේ මම නිකන් කියන්නම්. ස්ථාවර ආවස්තික පිරිවේ හින්දා මූලයට සරල රේඛීය නිෂ්පාදන හැකියා මායම බී වෙනවා. වැඩෙන ආවස්තික පිරිවේ නිසා මූලයට අවතල නිෂ්පාදන හැකියා මායම බී වෙනවා. හීනවන ආවස්තික පිරිවේ නිසා මූලයට උත්තර නිෂ්පාදන හැකියා මායම බී වෙනවා. එනු ආවස්තික පිරිවේ එක් වැදගත්කමක් තමයි මොකක්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රේ මතු පිට රේඛාවේ හැඩතලය තීරණය කිරීමට වැදගත් වීම. 2 ආර්ථික ලාභය සෙවීමට වැදගත් වීම. හරිද? කොහොමද ආර්ථික ලාභය හොයන්නේ? පේනත් මම කියන්නම්. ආර්ථික ලාභය හොයන්නේ මේමයි. මුළු නිෂ්පාදන අයභාරය. මුළු නිෂ්පාදන අයභාරය කියන්නේ මුළු නිෂ්පාදන අලෙවි ආදායම. ඒකෙන් අඩු කරනවා ආවස්තික පිරිවේ. එතකොට ලැබෙනවා ආර්ථික ලාභය. මුළු නිෂ්පාදන අයභාරයේ අඩු කරනවා ආවස්තික පිරිවේ. එතකොට ලැබෙනවා ආර්ථික ලාභය. සාමාන්‍යයෙන් ගණකාදී කඩේක ලාභය හොයන්නේ කඩේක කැල්කියුලේටරේ පාවිච්චි කරලා ගිණුම් කරන ලාභය හොයන්නේ කඩේ මුළු නිෂ්පාදන අයභාරය මුළු නිෂ්පාදන අලෙවි ආදායමේ ඍජු පිරිවේ විතරයි අඩු කරන්නේ. නමුත් ආවස්තික පිරිවේ කිව්වම ඍජු පිරිවේ වගේම ආරෝපිත පිරිවේකුත් තියෙනවා. කැල්කියුලේටරෙන් හදන ගණකාධිකරණ ලාභයේදී මුළු නිෂ්පාදන අලෙවි ආදායම මුළු නිෂ්පාදන අයභාරයෙන් අඩු කරන ඍජු පිරිවේ විතරයි. නමුත් ආර්ථික විද්‍යාවට අනුව ආර්ථික ලාභය වෙනකොට අදාළ ව්‍යාපාර කටයුත්තේ මුළු නිෂ්පාදන අලෙවි ආදායම මුළු නිෂ්පාදන අයභාරයෙන් ඍජු පිරිවේ වගේම ආරෝපිත පිරිවැත් එකතු කරනවා. එතකොට ආවස්තික පිරිවේ දෙනවා. එතකොට ආර්ථික ලාභය හොයන්නේ කොහොමද? මුළු නිෂ්පාදන අයභාරයෙන් අඩු කරනවා ආවස්තික පිරිවේ. ඉතින් දරුවනේ ආවස්තික පිරිවේ කියන ඉතාම ගැඹුරු ඉතාම විස්තරාත්මක ඒකකයක් මේ ගුරුතුමා ඉතාම මහන්සියෙන් ඔයාලට නිමාවට පත් කරනවා. පිළිගන්න මගේ මේව රසවින්දනාත්මක ආර්ථික විද්‍යා වීඩියෝ. ආයුබෝවන්. ඔබට දැන